සාදු 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 බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිදුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වඳිමි වඳිමි බුදු සමිඳුන් වඳිමි 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 සිරි සදහම් වඳිමි 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 සංගරුවනද වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි සාදු 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 අපට මේ ජීවිතේ වෙනස් කරගන්නට අපට දහම් මඟ කියලා දෙන අපට ධර්මයෙන් ජීවිතේ වෙනස් කරගන්න විදිය කියලා දුන්න අපට ශ්‍රද්ධා ලාභය ලබා දුන අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පත් ලබත්තා ගුරු දෙවිඳුන්ට අප රැස් කළ පින් අනුමෝදන් වේවා අපගේ নমස්කාරය වේවා සාදු 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 සීල දෙනාට තිරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි ජීවිතේ වෙනස් කරන බණ පදයක් අද දවසෙත් ඔබට අහන්න පුළුවන් අද දවසේදී මේ දහම් වැඩසටහනට සදැහැති දායකත්වය එකතු කරලා දෙන්නේ කෑගල්ල තටාක පාරේ පදිංචිව සිට මීට වසරකට කලින් මිය පරලොව ගිය කෑගලු බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු ජේ.එම්. චන්ද්‍රා ප්‍රේමරත්න මහත්මියට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවේ සිරිල් ප්‍රේමරත්න ස්වාමි පුරුෂයා ඒ වගේම රවීන්ද්‍ර ප්‍රේමරත්න ඒ වගේම වෛද්‍ය පාලිත ප්‍රේමරත්න ලීලානි ගුණසේකර යන දූ දරුවන් එකතු වෙලා තමයි ඒ සියලු දෙනා එකතු වෙලා මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ සියලු දෙනාටත් සියලු යහපත වේවා කියලා මේ උතුම් ජීවිතේ වෙනස් කරගන්නට අද ඔබට කාරණාවක් ඇහෙනවා. එතකොට පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටයි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අපිට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සසරේ ආපු ගමන වෙනස් කරලා ඒ සසරින් නිදහස් කරවන්නට මාවත කියා දෙන්නයි බුදු කෙනෙක් මහන්සි ගත්තේ. එතකොට පින්වත්නි අපි සසරේ පුරුදු කරපු රටාව සසරින් මිදෙන්න තියෙන බාධා ඔක්කොම බැහැර කරවලා අපි සුදුසු වෙන්න ඕන. ඒ කියන්නේ සුදුසුකම් ඇති කරගන්න ඕන. එතකොට අපේ දුර්වලකම් තියෙනවනේ ඒ දුර්වලකම් බැහැර කරගෙන සුදුසුකම් උපදගත්ත කෙනාට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ හිතට යන්නේ. ඒ නිසා අපි දුකසේ හරි අමාරුවෙන් හරි මේ
බුදුරජාණන්සේගේ ධර්මය පුරුදු කරලා අපේ දුර්වලකම් මගහැර ගත්තොත් ආන් අපිට මේ බුද්ධ ශාසනය පිහිටක් ගන්නට පුළුවන්. ඒ නිසා පින්වත්නි, ඒ දුර්වලකම් මගහැරව ගනිද්දී අපට සමහරට ගොඩක් දේවල් අතහරින්න වෙනවා. සමහරට අපි පුරුදු කරපු දේවල් අතහරින්න වෙනවා. සමහරට අපි ප්‍රියමනාප දේවල් අපිට අතහරින්න වෙනවා. පින්වත්නි, බලවත් දෙයක් ලබා ගන්නට හීන දෙයක් අතහරින එක මහ දෙයක් නෙවෙයි. හැබැයි අපි හීන දේ මහා බලවත් දෙයක් කියලා හිතාගෙන ඉන්න තාක් අපිට හීන දේ අතාරින්න හිතෙන්නේ නැහැ. සමහරට පින්වත්නි, හීන පුරුදු තියෙන්න පුළුවන් අපිට. හීන කියලා කියන පහත්, ලාමක, ඊළඟට ඒ වගේ ලාමක හීන ස්වභාවයෙන් යුතු පුරුදු ක්‍රියා තියෙන්න පුළුවන්. කයෙන් කරන දේවල්. ඊළඟට හීන ස්වභාවයෙන් යුතු වචන තියෙන්න පුළුවන් අපි ළඟ. ඊළඟට හීන ස්වභාවයෙන් යුතු බාල ඒ වගේම පහත් අදහස් තියෙන්න පුළුවන්. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට කැමති කෙනා මේ තමන් ළඟ තියෙන හීන අදහස්, හීන බලාපොරොත්තු, පහත් අදහස්, ලාමක අදහස් අකමැත්තෙන් නමුත් බැහැර කරන්න ඕන. අකමැත්තෙන් නමුත් ඒ කෙනා ඒවා බැහැර කළොත් ආන්නයාට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිළිසරණ ගන්නට ඔන්න ක්‍රමයක් පෑදෙනවා. පිළිසරණ ගන්නට ක්‍රමයක් පෑදෙනවා. ආන්නේ කෙනාට සුදුසුකම් උපදිනවා. ඒ නිසා අපි මුලින් කල්පනා කරන්න ඕන බලවත් දෙයක් මේ උපද්ද ගන්නට යන සංසාරේ කවදාවත් අපිට නොලැබිච්ච දෙයක් මේ. ඒ නොලැබිච්ච දේ ලබා ගන්නට අපි ළඟ තියෙන ලාමක පහත් හීන දේවල් අතහරින්න ඕන. ඒ ගැන අපි දෙවතාවක් නොසිතා ආන් ඒ කෙනාට සුදුසුකම් ලබන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, ඔබගේ සමහර විට ඔබ අපේ සියලු දෙනාගේ අඩුපාඩු තියෙනවනේ. දැන් සිතේ අඩුපාඩු තියෙනවා. කයේ අඩුපාඩු තියෙනවා. වචනේ අඩුපාඩු තියෙනවා. අඩුපාඩු තියෙන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ අඩුපාඩු හඳුනා ගැනීම, හඳුනාගෙන ආන් ඒවා තමන්ගේ අඩුපාඩු විදිහට දකින්න එකයි නුවණ තියනවා කියලා කියන්නේ. එතකොට මේ අඩුපාඩු හදාගන්න තාක් අපි ධර්මයට ලං වෙන්නේ නැහැ. එතකොට ධර්මයේ තියෙන්නේ අපෙන් ගොඩාක් එහා. ධර්මයේ තියෙන්නේ උඩ. අපි ඉන්නේ පහළ. ධර්මයේ ළඟට යන්න අපි යා යුතු මිසක් ධර්මය අපි ළඟට එන්නේ නැහැ. ධර්මය අපි ළඟට එන්නේ නැහැ. අපි ධර්මයේ ළඟට යා යුතුයි. ඒ ධර්මයේ උපදින ගුණ ධර්ම අපේ සිතේ උපදවා ගත යුතුයි. එතකොටයි අපි ධර්මයේ සමීපයට යන්නේ. එතකොට මේක පින්වත්නි සිතින් කරන එකක්. මේක හිතා කරන එකක්. මිසක් මේක කයින් යන ගමනක් ගැන නෙවෙයි කියන්නේ. එතකොට ධර්මයේ තියෙන ගොඩාක් උඩ. ඒ ධර්මයේ මට්ටමට අපි සිත දියුණු කරගත්තොත් ධර්මයේ විසින් අපව ඔසවා තබනවා එතනට. දැන් හිතන්න, එතකොට පින්වත්නි අපි ගාව තියෙන අඩුපාඩු, අපි ගාව තියෙන දුර්වලකම් මගහැරව ගන්නට පුළුවන් ඥානයක් අපි ළඟ තියෙන්න ඕන. ඒ ඥානෙ උපදවගන්නේ බුදුරජාණන්සේගේ ධර්මයෙන්මයි. දවසක් අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාත යනකොට එක්තරා ගෙදරකට ගියා. ඒ ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර හිටිය ප්‍රධානියා මරණාසන්න වෙලා හිටියේ. මරණාසන්න වෙලා. ඊට පස්සේ ඒ මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ගෙදරට වැඩියේ අනුකම්පාවෙන්. ඒ මිනිසයා තරුණ කාලේ යහපත් දේ කරපු කෙනෙක් නෙවෙයි. මේ මිනිසයා තරුණ කාලේ බොහොම දුසිරිතෙන් ගත කරපු කෙනෙක්. තරුණ කාලේ මේ මිනිසයා ගත කළේ හොර කල්ලියක වැඩ කළේ. හොරුත් එක්ක එකතු වෙලා තමයි වාසය කළා. දවසක් මේ හොර කණ්ඩායම 500ක්. හැබැයි හොර නායකයා දැනගෙන හිටියා මේ මිනිසයාගේ අංග ලක්ෂණ වලින්ම දුෂ්ටයෙක් කියලා. හරි ඉස්සරහ දත් දෙක හරි ලොකුයි.
ඒ නිසා නමක් දත් ටික තඹ පාටයි. දත් හරි ලොකුයි හිතුණා මේක සත්පුරුෂයෙක් මේ ස්වභාවයෙන් තේරුණා. දේහ ලක්ෂණ බැලුවා. ඊට පස්සේ තීරණය කළා මේක දුෂ්ට මිනිහෙක් නමුත් බඳව ගත්තා. දවසක් රාජ්‍යරෝ මේ හොර කල්ලිය වට කරලා රාජසෙබුරු අල්ලා ගත්තා. රාජ්‍යරෝ ගාවට එක්කන් ගියා. එක්කන් ගිහිලා ගියාට පස්සේ රාජ්‍යරෝ තීරණය කළා ඔක්කොම මරාපන්. ඒ වෙනකොට රාජ්‍යරෝ ගාව හිටපු හිස ගසා දාන අලුගෝසුවා ඒ වෙනකොට හිටියේ නෑ. අලුගෝසු තනසුට හිස් වෙලා තිබුණේ. ඊට පස්සේ මේ එතන ඉන්න කෙනෙකුට කිව්වා මේ හොර කල්ලිය 500ම මරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් හිස ගසා දාන්න ඌට නිදහස දෙනවා. හොර කල්ලියේ කවුරුත් ඉදිරිපත් උන්නේ අර මිනිසයා දත් කහපාට අර මිනිසයා ඉදිරිපත් වෙලා එහෙනම් මම මරන්නම් එහෙනම් මට නිදහස දෙන්න. ඒදා ඒ මිනිසයා ද්‍රෝහි වුණා. මේ මිනිසයා ඊට පස්සේ අර හොර කල්ලියේ 500ගෙම හිස ගසා දැම්මා. ඒ නිසා මේ මිනිසයාට නිදහස ලැබුණා. නිදහස ලැබුණා හැබැයි අවුරුදු 55ක් රස්සාව විදියට කළේ මිනිසුන්ගේ හිස ගසා දාන එක අලුගෝසු තනතුර. ඊට පස්සේ මේ මිනිස්සයා අවුරුදු 55ක් රාජ්‍යරුව තීරණය කරන සියලු දෙනාගේ හිස් ගසා දාන්නට මේ මිනිසයාට රස්සාව හම්බුණා. අවුරුදු 55 දී 55කට පස්සේ මේ මිනිසයා හොඳටම අසනීප වෙලා සමහර වෙලාවට හිසට බෙල්ලකට ගහනකොට දෙතුන් වතාවක් ගන්නවා ඒත් කපා ගන්න බෑ. ඒ නිසා මේ මිනිස්යාව අයින් කළා. රස්සාවෙන් අයින් වෙලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉන්නකොට එදා නාලා කිරිබතකුත් හදාගෙන ඔන්න ඉනක මේ මිනිස්යා ඒ ගෙදරට ආවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ වෙනකොටත් මේ මිනිස්යා හොඳටම අසනීප වෙලා හිටියේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ මිනිස්යාට අනුකම්පාවෙන් ධර්මය කිව්වා. අවුරුදු 55ක් මිනි මරපු කෙනා. මේ මිනිස්යා අතේ තිබුණ දානෙට කැඳ දානෙ චුට්ටක් පූජා කළා. දැන් මේ කියන්නේ හිතක ස්වභාවය. අවුරුදු 55ක් මිනි මරපු කෙනා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහිලා සුළු මොහොතයි මේ මිනිස්යා ධර්මයේ පිළිසරණ ලැබුවා. මරණින් මත්තේ සුගතිය ගියා. එතකොට පින්වත්නි මේ අසිරිය වුණේ කොහොමද? අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මම මනුෂ්‍යයා බේරගත්තා. එතකොට පින්වත්නි මේ ඒ මනුෂ්‍යයාගේ දක්ෂකම තිබ්බා කල්පනා කරන රටාවේ. මොන පාප කර්මේ කර කර හිටියත් ඒ මිනිසුන්ගේ හිත් පළල්. ඒ මිනිසුන්ගේ හිත් පටු නෑ. පටු හිතක ලක්ෂණය තමයි පුංචි පාප කර්මයක් සිද්ධ කළා ඒ ගැනම කල්පනා කරලා ඒ ගැනම හිතා ඉඳලා ඒ මනුස්සයා ඒකෙන් පසුතැවි ඉඳලා මරණින් මත්තේ දුගතිය යන එක. පළල් හිතක ස්වභාවය වෙනස්. පළල් හිතේ ස්වභාවය ප්‍රඥාව මෝරා තියෙනවා. යම් කුසල කර්මයේ කුසල ධර්මයක පිහිටියොත් Taman අතින් හිතන්න වැරදි වෙලා තියෙනවා. කුසල ධර්මයක පිහිටියොත් පළල් හිත තියෙන කෙනා ඉක්මනට අර පාපී අදහස් සියල්ල බැහැර කරලා කුසල ධර්මයේ ඉක්මනට පිහිටනවා. ඒකල අය ධර්මයේ මුලට ගන්නවා. මේ පළල් හිතේ ස්වභාවය. ඒක හරියට හිතන්ට කෙනෙක්ගේ හිත ගඟක් වගේ. කෙනෙක්ගේ හිත වීදුරුවක් වගේ. දෙන්නාම එකම පාප කර්ම කරනවා. ඒ කියන්නේ ගඟටත් ලුණු කැටයක් දානවා, වීදුරුවටත් ලුණු කැටයක් දානවා. වීදුරුවට ලුණු කැටයක් දාපම වීදුරුව ලුණු රහ ගන්නවා. ගඟට ලුණු කැටයක් දැම්මම ඒක දැනෙන්නේවත් නැහැ. ඒ වගේ මිනිස්යාගේ හිතේ ස්වභාවය. ඒ නිසා පින්වත්නි ඒක ඇති වෙන්නේ අපි කල්පනා කරන රටාවෙන්. කල්පනා කරන රටාවෙන් ධර්මයට අනුව තීරණ ගන්න කෙනාගේ හිත ටික ටික පළල් වෙන්න පටන් ගන්නවා. ආවේගයෙන් හිතට එන දේ කල්පනා කරන කෙනාගේ හිත පටු වෙන්න ගන්නවා. වීදුරුව වගේ. ඒ නිසා ගඟක් වගේ සිතක් උපද්ද ගන්නට නම් ඒ කෙනා ධර්මයට අනුවම කල්පනා කළ යුතුයි.
ඒ කෙනාගේ තමයි ජීවිතේ ඉක්මනට වෙනස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්වත්නි අපේ මොන අඩුපාඩු තිබුණත් කෙනෙක් දහමට අනුව කල්පනා කරනවා නම් ධර්මයට දිවි පුදලා එයාගේ ජීවිතේ ඉක්මනට වෙනස් කරගන්න පුළුවන් ධර්ම ශාස්ත්‍රඥ වහන්සේගේ වචනේ පිළිගන්න ඕන. අපේ අදහස නෙවෙයි ශාස්ත්‍රඥ වහන්සේගේ වචනේ. ඉතින් අද දවසේ ඔබට අපි කියන්නේ ජීවිතේ වෙනස් කරගන්න ඒ වගේ ලස්සන ජීවිතය ඇති කරගන්න ඕන මේක හිත හිතා කටයුතු කරන්න ඕන කාරණයක්. මේකේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ලස්සන ගාථා රත්නයක්. ධම්මපදේ මේ ගාථා රත්නය වදාලා ඒ ගාථාව තමයි ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං. බුදුරජාණන් වහන්සේ වදාලා සත්‍යවාදී බව නම් වූ එකම එක ගුණ ධර්මය. ඒ එකම එක ගුණය ගැන අපි අද කියන්නේ සත්‍යවාදී බව. අඥාන බාලයාට සත්‍යවාදී බව නම් වූ එකම එක ගුණයක් නසාගෙන ආන්ගේ කෙනා පරලෝක ගැන හැඟීමක් නැතුව බොහෝ පව් කරගන්නවා. ඒ පාපුයි මිනිස්යාට කරන්න බැරි පාපයක් නැහැ. ඒ නිසා අද ඔබට අපි කියා දෙන්නේ සත්‍යවාදී බව ගැන. සත්‍යවාදී බව කියන්නේ මේ ලෝකයේ තියෙන සුන්දර ගුණයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට කවුරු හරි මිනිසෙක් එනවා නම් සත්‍යවාදී. සටකපට මායා නැති, වංචා නැති, තමන්ගේ සැබෑ ස්වභාවය හෙළිදරව් කරන කෙනෙක් එනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා එයා හවසේ උදේ එන්නේ හවස් වෙනකොට මගඵල ලබනවා. එතකොට සත්‍යවාදී බව නම් වූ එකම එක දේ මේ ජීවිතේට ලොකු ආලෝකයක් ඇති කරන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ බොරු කියන මිනිසයාට සත්‍යවාදී නැති කෙනාට බොරු කියන්නාට කරන්න බැරි පාපයක් නැහැ. බොරු කියන කෙනාට කරන්න බැරි දෙයක් නැහැ. ඇයි මේ මිනිසා සත්තු මරන්න පුළුවන්. සත්තු මරලා බොරු කියනවා නෑ මං එහෙම කළේ නෑ. කෙනෙක් ඉන්නවා වැරදි කාම සේවනය කරනවා. අනේ අපි හීනෙන්වත් හිතන්නේ නැහැ කියනවා. ඊළඟට හොරකම් කරනවා. පිස්සුද අපි දැක්කවත් නැහැ කියනවා. බොනවා කටේ තියලා නැහැ ජීවිතේට කියනවා. බොරු කියනවා පිස්සුද අපි බොරු කියයිද? බොරු කියන මිනිහට කරන්න බැරි පාපයක් නැහැ. එතකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ සංසාරේ එන ගමනේ කවදාවත් සසරේ බොරු කියලා නැහැ. මොකද බොරු කියන කෙනාගේ ජීවිතේ බලාගෙන ඉදි හිස් වෙලා යනවා. බොරු කියන කෙනාගේ ජීවිතේ හිස්. ඒ මනුස්සයාගේ හිත හිස්. ඒ මනුස්සයාගේ ජීවිතේ හිස්. ගේ ජීවිතයක් ගත කළත් ඒ මිනිහාගේ ජීවිතේ හිස්. ශ්‍රමණ ජීවිතයක් ගත කළත් ඒ කෙනාගේ ජීවිතේ හිස්. බොරු කියන මනුස්සයා හිස් බව නැමැති දෙයින් පිරලා ඉන්නේ. ඒ මනුස්සයාට කිසිදු ගුණයක් පිහිටන්නේ නැහැ. බොරු කියන කෙනාට සත්‍යවාදී බවට ආසා කරපු අඟුලිමාල මිනී මරමරා හිටියත් සත්‍යවාදී බව නම් වූ සොඳුරු ගුණය නිසා මේ බුදු සසුනේ සත්‍යයෙන්ම ජයගත්තා. සත්‍යයට ආසා කරන්න ඕනේ. එතකොට බොරු කියන ජීවිතේ හිස් වෙලා යනවා. ඒ නිසා කෙනෙක් බොරු කියන්න පුළුවන් තමන්ගේ වාසියට. තමන්ට යමක් ලබා ගන්නට. එහෙම නැත්නම් කෙනෙක් දෙපිරිසක් අතර ભેද කරවන්න බොරු කියන්න පුළුවන්. ලාභය පිණිස, අලාභය පිණිස, යස පිණිස බොරු කියන්න පුළුවන්. අයස පිණිස බොරු කියන්න පුළුවන්. නිന്ദා එනකොට ඒවා දුරු කරගන්න බොරු කියන්න පුළුවන්. ප්‍රශංසා එනකොට ඒවා තියාගන්න බොරු කියන්න පුළුවන්. ඊළඟ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී සියලු දේ වෙනුවෙන් බොරු කියන්න පුළුවන්. එතකොට මේ බොරු කියන මිනිස්සයා තමන් ළඟට ගන්නේ තමන්ගේ යහපත උදෙසා තමන් මෙසේ දැනගනීවා කියන අදහසින් බොරු කියනවා. හැබැයි මේ මිනිසයා මොහොතක් පාසා හිස් වෙලා යනවා. බුදුරජාණන්සලා අකමැතිම දෙයක් බොරු කියන එක. මොකද ශාස්ත්‍රඥ වහන්සේ පවා සංසාරේ කවදාවත් බොරු කියලා නැහැ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න කැමති කෙනා මේ උතුම් ලාභයක් චතුරාර්ය සත්‍ය අවබෝධයට කැමති කෙනා අසත්‍ය බැහැර කරන්න ඕන. බොරුව බැහැර කරන්න ඕන. බලවත් දෙයක් ලබා ගන්න කැමති කෙනා හීන දෙයක් පහත් දෙයක් අතාරින්න ඕන. මේ පහත් දේ අතාරින්න බැරුව අද සමහරු කියනවා අනේ ඉතින් අපිට බොරු කියන්න සිද්ධ වෙනවනේ. අපි රස්සා කරද්දි බොරු කියන්න සිද්ධ වෙනවනේ. හීන දේ අල්ල ගන්නවා. උසස් දේ අතාරිනවා. බුදුරජාණන් වහන්සේගේ උසස් වචනේ අතාරිනවා. ධර්මය අතාරිනවා. ශාස්ත්‍ර ශාසනය අතහරිනවා. එයාගේ ජීවිතේ බොරුවෙන්ම පිරීලා යනවා. ඒ නිසා ලාභයේ පිණිස වේවා, අලාභයේ පිණිස වේවා, විහිළුවටවත් බොරුවක් කියන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. විහිළුවටවත්. එතකොට මේ බොරුව කියන එක භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළේ නැහැ. බුදුරුන් නිරතුරුවම ප්‍රශංසා කළේ සත්‍යවාදී බවට. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ ඉන්න දවසක ඒ දවස්වල රාහුල ස්වාමීන් වහන්සේ වැඩ වාසය කළේ අම්බලට්ටිකාවේ. එදා සවස් කාලේ භාග්‍යවතුන් වහන්සේ නැගිටලා සමාධියෙන් නැගිටලා රාහුල ස්වාමීන් ගාවට වැඩියා. භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා රාහුල ස්වාමීන් වහන්සේ පූජා කරපු පැන් අරගෙන පාදෝවණය කරගෙන එන භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා. රාහුල ස්වාමීන් වන්දනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා අර දිය බඳුනේ වතුර චුට්ටක් තියෙනවා. ඊට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියනවා දැන් පාදෝවණය කරලා වතුර චුට්ටක් තියෙනවා ඒ භාජනෙ තව චුට්ටක්. රාහුල ඔබ අර දිය බඳුන පේනව නේද? ස්වාමීනි මට ඒ දිය බඳුන පේනවා. රාහුල ඒ වගේ තමයි බොරු කියන කෙනාගේ ජීවිතේ. ඉස්සර වෙලා ඒ දිය බඳුන වතුර තිබුණා දැන් ඒ දිය බඳුන වතුර ඉතාම ස්වල්පයයි තියෙන්නේ. රාහුල බොරු කියන කෙනාගේ ජීවිතේ ඔය වගේ. බොරු කියන්නේ ගිහියෙක් වේවා ශ්‍රමණයෙක් වේවා කවුරු හරි බොරු කියන කෙනාගේ ජීවිතේ ගුණ ධර්මයන්ගෙන් හිස් වෙලා තියෙන්නේ. ඊටාම ගුණ ධර්ම ස්වල්පයයි තියෙන්නේ. එතකොට අද ලංකාවේ කොච්චරනම් බොරු කියනවද? බොරු කොච්චරනම් කියන බොරු කියලා කී දෙනෙක් වැජබෙනවද? ඒ ඔක්කොගේම ජීවිත බොරු කියලා නම් ඉන්නේ. හිස් වෙලා තියෙන්නේ. හිස් වෙලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල බොරු කියන කෙනා ශ්‍රමණයෙක් වේවා කවුරු වුණත් ශ්‍රමණ ධර්මයන්ගෙන් හිස් වෙලා. ගිහියෙක් නම් ගිහි ධර්මයන්ගෙන් හිස් වෙලා. බොරු කියන කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල ඒ නිසා බොරු කියන්න එපා. බොරු කියන එක සුදුසු නෑ. හිස් වෙලා යනවා ජීවිත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් නැගිටලා අර දිය බඳුන අරගෙන වතුර භාජනය අරගෙන තව චූටක් වතුර තිබුණ ඒ ටික විසි කළා වතුර. ඒ ඉතිරි වතුර ටිකත් විසි කරලා ආයෙත් ඒ භාජනේ මේ මේස උඩ තිබ්බා. රාහුල ස්වාමීන් කියනවා රාහුල ඔබ දැක්කද මේක? එහෙමයි. මං මේ වතුර ටික විසි කළා. ඒ වතුර ටික විසි කරලා දැන් මේ භාජනේ හිස්ව පේනවද? එහෙමයි ස්වාමීනි හිස්ව පේනවා. ආන් ඒ වගේ තමයි රාහුල කවුරු හරි කෙනෙක් දැන බොරු කියනවා නම් මේක දැන බොරු කියනවා නම් ඒ කියන්නේ දැන නැතුවත් බොරු කියවෙන්න පුළුවන්. හදිසියේ කෙනෙක් කොහේ හරි කඩේ යනකොට අහනවා ඔයා කොහෙද යන්නේ? ඊට පස්සේ කඩේ යනවා කියන එකට වෙන වචනයක් කියවෙනවා. ගෙදර යනවා කියලා කියවෙනවා. ඉක්මනට කියවෙනවා. කීවේ එකක් කියවුනේ එකක්. ඒක බොරුවක් නෙවෙයි. මේක දැන බොරු කීමක් නෙවෙයි ඒක. සමහර කෙනෙක්ගෙන් අහනවා කොහෙද යන්නේ කියනකොට එයා යන්නේ කඩේ යනවා කියලා කියන්න ඕනේ. නමුත් එයා වෙන වචනයක් කියන්නේ. හදිසියේ කියනකොට. එතකොට ඒ විදිහට බොරුව සිද්ධ වෙන දැන යමෙක් බොරු කියනවද? දැන බොරු කියනවද? රාහුල එයාගේ ජීවිතයේ ಗುಣ අර කලින් හිස් වෙලා තිබුණේ ස්වල්පයයි තිබුණේ. එයාගේ ජීවිතේ ශ්‍රමණ ගුණ විසි කරලා දාලා තියෙන්නේ. අර ඉතිරි වතුර ටිකත් විසි කළා වගේ එයාගේ ජීවිතේ විසි කරලා දාලා තියෙන්නේ ගුණ ධර්ම. එතකොට පින්වත්නි මේ භාග්‍යවතුන් වහන්සේ මෙහෙම කියන්නේ
ඒ බොරු කීම කියන කාරණේ මුල් කරගෙන බොහෝ අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ පාපී ධර්මයන් වෙන්න පුළුවන්. කියන්නේ බොරු කියන කෙනාට කරන්ට බැරි පාපයක් නෑ කියලා. සත්‍යවාදී බව නම් වූ එකම එක ගුණයවත් තකන් නැතුව කවුරු හරි කෙනෙක් බොරු කියනවා නම් එයා පරලෝක ගැන තකන් නැති කෙනෙක්. පරලෝක ගැන හිතන්නේ නැති කෙනෙක්. ආන් ඒ කෙනාට කරන්ට බැරි පාපයක් නෑ. ඒ නිසා බොරු කීම කියන එක මේක බලවත් එකක්. ඒ නිසා ජීවිතයේ සම්බන්ධව පින්වත්නි ඍජු දැක්මකට එන්න ඍජු ප්‍රතිපදාවකට එන්න මේ බොරු කීම කියන අකුසලයේ බැහැර කළ යුතුමයි. සත්‍යවාදී බව රැකිය යුතුමයි. ඒ සත්‍යවාදී බව යම් කෙනෙකුට තියෙනවා නම් ආන් ඒ කෙනා ටික ටික සංවර වෙන්න පටන් ගන්නවා. බොරු කියනවා කියන එක සත්‍යවාදී බව කියන එක ප්‍රබලම දෙයක්. ජීවිතයේ අනිවාර්යෙන් තබාගත යුතු දෙයක්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අර වාජනේ අරගෙන මුණින් හරවනවා. අර වතුර විසි කරපු වාජනේ අරගෙන මේ මේසෝඩු මුණින් හරවනවා. අහනවා රාහුල දැන් ඔබට පේනවද? එහෙමයි පේනවා ස්වාමීනි. රාහුල දැන් තියෙන වාජනේ මුණින් හරවලා. ආන් ඒ වගේ තමයි රාහුල. කවුරු හරි කෙනෙක් දැන බොරු කියනවා නම් එයාගේ ජීවිතේ මුණින් හැරවිච්ච එකක්. එයාගේ ජීවිතේ කන පිට හැරිච්ච එකක්. කවුරු හරි කෙනෙක් බොරු කියනවා නම් එයාගේ ජීවිතේ අනිත් පැත්ත හැරිච්ච එකක්. ප්‍රකෘති ස්වභාවය නැති එකක්. එයාගේ ජීවිතේ බොරු කියන ජීවිතේ පින්වත්නි අනිත් කුසල් රැඳෙන්නේ නැහැ. බොරු කියන කෙනාගේ ජීවිතේ අනිත් කිසිදු කුසලයක් රැඳෙන්නේ නැහැ. හේතුව බොරු කීම නම් වූ එකම එක දේ නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ වාජනේ ආයෙත් කන පිට හරවලා තිබ්බ එක ආයෙත් හොඳ පිටට හැරෙව්වා. වාජනේ සැබෑ ස්වභාවයෙන් තිබ්බා. ඊට පස්සේ ආන රාහුල දැන් ඔබට පේනවද? ස්වාමීනි පේනවා. දැන් පේනව නේද රාහුල? මේකේ කිසිම දෙයක් නැහැ. මේකේ කිසිම දෙයක් නැහැ. ආන් ඒ වගේ කිව්වා. බොරු කියන කෙනාගේ ජීවිතේ ශ්‍රමණ ධර්මයන්ගෙන් හිස් වෙලා ගිහින් තියෙන්නේ. කුසල ධර්මයන්ගෙන් හිස් වෙලා ගිහින් තියෙන්නේ. ඒ නිසා රාහුල ඔබ බොරු කියන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බොරු කියන කෙනාගේ ජීවිතයේ මුළුමනින්ම හිස් වෙනවා. මේක විසි කරලා දාපු එකක්. ශ්‍රමණ ගුණ. ඊට පස්සේ හිස් වෙලා ගිය එකක්. යටිකුරු වෙච්ච එකක්. මේ බොරු කියන කෙනාගේ ජීවිතේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ මෙහෙම හිතන්න. කිව්වා රජෙකුට ඉන්නව ඇතේ. මේ ඇතා යුද්ධයට අරන් යනවා. හොඳට පුරුදු කරලා පුහුණු කරවලා හොඳට දල ඇති බල සම්පන්න හස්ති රාජයේ. යුද්ධයට ගියාට පස්සේ මේ ඇතා යුද්ධ පිටියේදී ඔන යුද්ධ කරනවා. නොයේක් බලපෑම් මැද යුද්ධ කරන මේ ඇතා ඉස්සරහා කකුල් දෙකෙන් යුද්ධ කරනවා. ඊළඟට පිටිපස්සේ කකුල් දෙකමුත් යුද්ධ කරනවා. ඊළඟට තමන්ගේ ඇඟෙමුත් යුද්ධ කරනවා. පහර දෙනවා. තමන්ගේ ඔළුවෙමුත් පහර දෙනවා. ඊළඟට තමන්ගේ දලවලනුත් පහර දෙනවා. අනිනවා විනාශ කරන සතුරු සේනාව. ඊට පස්සේ නගුටෙනුත් මෙයා යුද්ධයට යෙදිලා ඉන්නේ. මේ විදිහට හැම තැනින්ම යුද්ධ කරද්දී හැබැයි මේ ඇතා හොඬ වෙලා ආරක්ෂා කරගන්නවා. මේ ඇතා හොඬ වෙලා ආරක්ෂා කරගන්නවා. එතකොට තේරෙන්නේ මේ ඇතා තමන්ගේ පණට ආදරේ. හොඬ වෙලා ආරක්ෂා කරගෙන කටේ හපාගෙනයි මේ යුද්ධ කරන්නේ මොනවා කළත්. මේ ඇතා පණට ආදරේ. මේ ඇතා රජ්ජුරුවන්ට දීපුදලා නැහැ. තමන්ගේ පණ ගැන මෙයා විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. රජ්ජුරුවන්ට දිවි පුදලා නැහැ. එතකොට ඒ ඇත්ගොව්වෝ දැනගන්නවා මේ කාලේ දැන් මේ ඉස්සරහා පාවලි ඊළඟට දලවලින් යුද්ධ කළාට මේ ඇඟෙන්ම යුද්ධ කළාට මූ රජ්ජුරුවන්ට දිවි පුදලා නැහැ. මේ ඇතා තමන්ගේ පණට ආදරේ. මේ ඇතාට කරන්ට බැරි දෙයක් නැහැ කියන ස්වභාවයක් නැහැ. තාම තමන්ට ආදරේ. තමන් ගැන පරිස්සම් වෙනවා. හැබැයි යම් වෙලාවක මේ ඇතා තමන්ගේ අතපයමුත් යුද්ධ කරනවා නම් කයමුත් යුද්ධ කරනවා නම් දලවලිමුත් යුද්ධ කරනවා නම් වලිගෙමුත් යුද්ධ කරනවා නම්
ආන් ඒ වෙලාවේදී මේ හස්ති රාජයා හොඬ වෙලෙමුත් යුද්ධ කරනවා නම් ආන් ඒ වෙලේ මේ ඇතාට කරන්න බැරි දෙයක් නැහැ. මේ ඇතා තමන්ගේ ජීවිතය අතහැරලා ඉන්නේ. මේ හස්ති රාජා රජුරවන්ට ජීවිතේ පූජා කරලා ඉන්නේ. රජුරවන්ට ජීවිතේ පූජා කරලා තමන්ගේ ජීවිතය අතහැරලා ඉන්න මේ ඇතාට කරන්න බැරි දෙයක් නැහැ. කරන්න බැරි යුද්ධයක් නැහැ. කරන්න බැරි එකක් නැහැ. කරන් නසන්න බැරි කෙනෙක් නැහැ. දැන් අතහැරලා ඉන්නේ. හොඬ වෙලත් යුද්ධයට පාවිච්චි කරනවා. සියල්ල අතහැරලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ යම්කිසි කෙනෙක් දැන බොරු කියනවා නම් එයා තමහව අතහැරපු කෙනෙක්. දැන බොරු කියනවා නම් එයා තමා අතහැරපු කෙනෙක්. එයාට කරන්න බැරි පාපයක් නැහැ. එයාට කරන්න බැරි විනාශයක් නැහැ. දැන බොරු කියන එක ඒ වගේ බරපතලයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා පරිස්සම් විය යුතුයි මේකෙදි. දැන බොරු කීම කියන එක දැන් ලෝකේ පිරිහෙන්න ලෝකේ මේ මිනිස්යාගේ පිරිහීමෙන්ට බොරු කීම වැඩි වෙනවා. එතකොට තමන් ගැන පින්වත්ටි තමන් ගැන අවධානයෙන් ඉන්න කෙනා විතරයි බොරුවෙන් වළකින්නේ. බුදුරජාණන්සේ එක තැනක ලස්සන විස්තරයක් වදාලා චේතිය රජුරුව ගැන. භාග්‍යවතුන් වහන්සේ වදාලා අතීතයේ චේතිය කියලා මහරජෙක් දඹදිව තලේ රාජකම් කරන කාලේ මේ රජුරුව බොරුව නිසා වෙනසිච්ච විදිය. එතකොට සත්‍යවාදී බවණන් වූ දේ ගැන පහදින්න ඕන. මේ රජා බොරුව නිසා වෙනසුන විදිය බුදුරජාණන් වහන්සේ වදාලා. මේ චේතිය රජුරුව තමන් ඉගෙන ගන්න කාලේ තමන්ගේ යාළුවෙක් හිටියා කෝරකලම්බ. කෝරකලම්බ කියලා කියන්නේ ඒ රටේ පුරෝහිත කපිල බ්‍රාහ්මණයාගේ මල්ලි. එතකොට කපිල බ්‍රාහ්මණයාගේ මල්ලි කෝරකලම්බ. කෝරකලම්බ ඉගෙන ගත්තේ මේ චේතිය රජුරුවත් එක්ක. කාලයාගේ ඇවෑමෙන් චේතිය රජුරුවන්ගේ තාත්තා මරණයටපත් වුණා. මරණයටපත් වෙලා කලක් ගියාට පස්සේ චේතිය රජුරුව තරුණ කෙනා කපිල බ්‍රාහ්මණයා කපිල පුරෝහිතතුමා කල්පනා කරා චේතිය රජුරුවන්ගේ උදව්වට දැන් මා වයසක වැඩි ඒ නිසා මාගේ පුතා ඉන්නවා. මගේ පුතා හරිය නුවණැති. ඒ නිසා ඒ තරුණ පුත්‍රයාව රජුරුවන්ගේ පුරෝහිත කළොත් දෙදෙනා සමගියෙන් කටයුතු කරයි. කියලා කපිල බ්‍රාහ්මණයා තපසට ගියා. තපසට ගිහිල්ලා පුතාව පුරෝහිත තනතුර පූජා කළා. රජුරුව දවසක් චේතිය රජුරුව තමන්ගේ යාළුවාගෙන් ඒ කියන්නේ කපිල බ්‍රාහ්මණයාගේ මල්ලිගෙන් අහනවා කෝරකලම්බගෙන් අහනවා දැන් ඔබ පුරෝහිත නෙවෙයිද? දැන් ඔබ පුරෝහිතද? කො නෑ අපේ අයියාගේ පුතාට තමයි පුරෝහිතකම දීලා තියෙන්නේ මට නෙවෙයි. එතකොට කිව්වා මේ මම ඔබට පොරොන්දු නානි කලින් හැබැයි දෙනවා කියලා ඒ නිසා ඔබ පුරෝහිත තනතුර ගන්නට. එහෙම බෑ පුරෝහිත ආගමේ මේ බ්‍රාහ්මණ ආගමේ නීතියක් තියෙනවා. වැඩිමහලු කෙනාට තමයි පුරෝහිත තනතුර යන්නේ. වැඩිමහලු කෙනාට. ආයෙනම් මම ඔබ වැඩිමහලුයි කියලා කියන්නම් කිව්වා. කපිල බ්‍රාහ්මණය ඔබට වඩා බාලයි. මේ කෝරකලම්බ තමයි වැඩිමහලු කියලා කියන්නම් කිව්වා. හා රජතුමනි. එහෙම කියන්න එපා. ඒක මුසාවාදයක්. එතකොට රජුරෝ කියනවා චේතිය රජුරෝ අනේ නෑ මම ඔක කියන්නම්. එතකොට මේ කෝරකලම්බ කියනවා රජතුමනි ඔබගේ ඔය තියෙන වස්තුව නැසිලා යාවි. බොරු කියන්න එපා. මොනවද වස්තුව? කිව්වා දැන් ඔබතුමාගේ හතර පැත්තෙන් ඔය ආරක්ෂාවට දිව්‍ය පුත්‍රයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ ඔබතුමාට ලැබුණ 이르දියක්. ඒ වගේම ඔබතුමාට ආකාශයෙන් යන්න පුළුවන්. ඒක ඔබතුමාට ලැබිච්ච 이르දියක්. ඒ වගේම ඔබතුමාගේ ඇඟෙන් සඳුන් සුවඳ හමනවා. ඒක ඔබතුමාට ලැබිච්ච 이르දියක්. ඔබතුමාගේ කටෙන් මුඛයෙන් මානෙල් මල් සුවඳ එනවා. ඒක ඔබතුමාට ලැබිච්ච 이르දියක්. බොරු කියන්න එපා. බොරු කිව්වොත් ඌව හතරම ඔබට නැති වෙලා යාවි. එතකොට කිව්වා රජුරුව නෑ ඒක මන්නේ බලාගන්නේ. මං ඔබට පොරොන්දුනා පුරෝහිත තනතුරු දෙන්නම් කියලා මං රජ වුණාම මං ඒක මුසාවාදී කියන්නම්. කවද්ද කියන තව දවස් 7කින් මං කියනවා. ඔය පණිවිඩේ රටවැසියට ආරංචි වුණා. මෙන්න චේතිය රජුරුව මොකද්ද එකක් කියනවලු මුසාවාද කියලා. ඒ කාලේ බොරුව කෙනෙක් ලෝකේ නෑ. හිතන්නකො බොරුව නැති ලෝකෙ මොන වගේ වෙන්න ඇද්ද කියලා.
ඊට පස්සේ මේ විදිහට බොරුව ගැන කියලා ඔන්න 7 වෙනි දවසේ කපිල බ්‍රාහ්මණයත් ආවා. කපිල බ්‍රාහ්මණයත් ඇවිල්ලා ආකාශයේ ඉන්නවා. චේතිය රජුරුවත් ආකාශයේ ඉන්නවා. මිනිස්සු රාජාංගනේ පිරුණා. ඒ වෙලාවේදී චේතිය රජුරුව කපිල බ්‍රාහ්මණයාට කියනවා මං අද මුසාවාද කියන්නයි යන්නේ කිව්වා රජතුමනි. කපිල බ්‍රාහ්මණයා කියනවා ඔය බොරුව මුසාවාදේ කියන්න එපා. ඔය මුසාවාදේ කිව්වොත් ඔබ රජතුමනි ඔබ නැසිලා යාවි. ඔය වටේ ඉන්න දිව්‍ය පුත්‍රය ඔබ දාලා පැනදුවාවි. ඔබගේ ඇඟෙන් දහඩිය ගඳයි හමාවි. මුකෙන් කුණු ගඳ හමාවි. ඔබ ආකාශින්ට බැරි වෙයි. ඔබ පොළොව පලාගෙන නිරේට යයි. රජතුමනි මුසාවාද නම් කියන්න එපා. මේ බොරුවේ ආරම්භය. ඊට පස්සේ චේතිය රජුරෝ කියනවා නෑ මං මුසාවාද කියනවා. දැන් මේ හැබෑවටම දැන් මේ කාරණේ කියන්න යන්නේ. ඔන්න මං දැන් කියනවා කියලා චේතිය රජුරෝ කිව්වා. කපිල බ්‍රාහ්මණයාගේ කෝර කලම්බගේ වැඩිමහලු කෙනා තමයි මේ කෝර කලම්බ කියලා කිව්වා. එතකොටම රජුරුව ගාව හිටපු දිව්‍ය පුත්‍රයෝ 4 දෙනා එසනින් අතුරුදහන් වෙලා ගියා මේ මුසාවාද කියන රජෙක්ගේ ආරක්ෂාවට අපිට ඉන්න බෑ කියලා කඩු 4 අතෑරලා පැනලා ගියා. රජුරුව ආකාශයෙන් බිමට වැටුණා. ඒත් එක්කම ඇගෙන් කුණු ගඳ හමන්න පටන් ගත්තා. කටෙන් කුණු ගඳ හමන්න පටන් ගත්තා. ඊට පස්සේ කපිල බ්‍රාහ්මණයා කියනවා රජතුමනි බොරු කියපු කෙනාට ඔහොම වෙනවා. මං ආයෙ හරි ගස්සන්නම් ඕක සත්‍ය වචනේ කතා කරන්නට. චේතිය රජුරෝ කියනවා නෑ මං කියන්නේ නම් වැඩිමහලු කෙනා මේ කෝර කලම්බ කපිල බ්‍රාහ්මණයා නෙවෙයි. වැඩිමහලු කෙනා කෝර කලම්බ කියලා කිව්වා. කියනකොට මේ කකුල් දෙකේ වලලු කර දක්වා කකුල් දෙකේ පොළව ඇතුලේ ගිලුණා. කපිල බ්‍රාහ්මණයා කියනවා රජතුමනි සිහිය පිහිටුව ගන්නට. ඔහොම ඉන්න බෑ මේ රාජ්‍යට වහින්න නැති වෙයි ඉස්සරහට. බොරු කියන්න එපා. රටේ රජුරෝ බොරු කිව්වොත් වහින්නේ පාළු වෙලා යනවා. එහෙම කියද්දී රජුරෝ ආයෙක්ව නෑ මං ඒක කියනවා කියලා මුසාවාද කිව්වා. මුසාවාද කිව්වාට පස්සේ වින්වත්නි ආයෙ රජුරෝ කෙන්ඩා දක්වා පොළවේ ගිලිලා ගියා. ආයෙ බොරුව කිව්වා. ධනිස් දක්වා ගිලිලා ගියා. ආයෙ බොරුව කිව්වා. කලව දක්වා ගිලිලා ගියා. ආයෙ බොරුව කිව්වා. පෙකණිය දක්වා ගිලිලා ගියා. ආයෙ බොරුව කිව්වා. අපේ කපිල බ්‍රාහ්මණයා කියනවා රජතුමනි බොරු කියන මිනිස්යාට සංසාරේ ලැබෙන්නේ ගෑනු දරුවෝ. දරුවෝ විදියට ලැබෙන්නේ ගෑනු දරුවෝ. ඒ නිසා බොරු කියන්න එපා. ඊළඟට සමහර අය බොරු කියපු අයට දරුවෝ නැති වෙලා උපදිනවා. දරුවන්ගෙන් හිස් වෙලා උපදිනවා. ඒ නිසා බොරු කියන්න එපා. ඊට පස්සේ බොරු කියන මිනිස්යාගේ දිව නැතිව උපදිනවා. මාළු වෙලා උපදිනවා. දිව දෙකේ අය වෙලා උපදිනවා. සත්තු වෙලා උපදිනවා. දුගතිය යනවා. ඒ නිසා බොරු කියන්න එපා. එහෙම කියද්දී චේතිය රජුරුව බොරුවම කිව්වා. ගිනිදැල් ඇවිල්ලා පොළොව ඇතුළට ගියා. නිරේ උපන්නා. මේ තමයි ලෝකේ බොරුව හටගත්ත විදිය මුලින්ම. චේතිය රජුරුවන්ගෙන්. ආන්ගේ බොරුව තමයි. ඒ කියන්නේ මුළුමනින්ම හිස් වෙලා යනවා මිනිස්සයා. මිනිස්සයාගේ තියෙන සොඳුරු ගුණදහම් බොරු කියන්න නැති වෙලා යනවා. සොඳුරු ගුණ දහන් නැති වෙලා යනවා. සමහර ඔබේ ගෙදර එක බොරුවක් කියන්ට බොරු 1000ක් කියන්න වෙනවා. ඒ එක බොරුව කිව්වට පස්සේ ඒක වහන්න තව බොරු 1000ක් කියන්න වෙනවා. සමහර ගෙවල් වල තාත්තත් බොරු කියනවා. දරුවොත් බොරු කියනවා. අම්මත් බොරු කියනවා. බොරුවෙන්ම පිරීලා තියෙන ගෙදර. ඊට පස්සේ පාසල ගත්තා බොරුවෙන් පිරීලා. වැඩ කරන තැනත් බොරුවෙන් පිරීලා. හැම ආයතනයක්ම බොරුවෙන් පිරීලා. එහෙම රටකට දෙව්වරුවක් බලන්නේ. ඒ නිසා බොරුව කියන එක ජීවිත හිස් කරලා දානවා. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා පින්වම් මහණෙනි මේ කිඳුරන්ට කතා කරන්න පුළුවන්. කිඳුරන්ට හොඳට මනුස්ස වචන කතා කරන්න පුළුවන්. එහෙම කතා කරන්න පුළුවන්කම තියද්දි කිඳුරෝ මනුස්ස වචන කතා කරන්නේ නැහැ. ඇයි කිඳුරන්ට බයක් තියෙනවා. ඒ කිඳුරු මිනිසුන්ට බයක් තියෙනවා. අනේ අපේ වචනයක් වැරදිලා බොරුවක්වත් කියවෙයිද කියලා බයක් තියෙනවා. අනේ අපෙන් බොරුවක් කියවෙයිද ආර්යයන් වහන්සේලාට උපවාදයක් වෙයිද බොරුවක් කියවේද කියන බයට මනුස්ස වචන කතා කරන්නේ. තිරිසංගත සත්තුන්ට එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාලා
බොරුව කියන එක විහිළුවටවත් කියන්න එපා. ඒ නිසා වචනයක් කතා කරන්න කලින් සංවර වෙන්න කිව්වා. බොරුව කියන්න කලින් එහි ආදීනව කල්පනා කරලා සංවර වෙන්න. ඊළඟට බොරුව කියද්දී සිහි වුණොත් මේ කරන්නේ භයානක එකක් මම බොරුවක් මං කියන්නේ කියලා සිහි වුණොත් ඒ වෙලාවේ සංවර වෙන්න. කියලා ඉවරයි නම් ඒ ගැන ආදීනව හිතලා මං හිස් වෙලා යයි. මගේ ගුණවත්කම් හිස් වෙලා යයි කියලා ඒ බොරුව අතහරින්න කිව්වා. ජීවිත බොරුවෙන් තියාගන්න නැතුව සත්‍යවාදී බවෙන් පුරව ගන්නට. ජීවිත සත්‍යවාදී බව නම් වූ සොඳුරු ගුණය ජීවිතේ එකම එක් ගුණයවත් පුරව ගන්නට. එක දිව්‍යාංගනාවක් දෙව්ලොව හිටිය බබලි අපේ මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා ඔබ මොකද්ද කරපු පින මොන වගේ තේජස් පිනක්ද ඔය ඔබ බබලෙන්නේ? ඒ දිව්‍යාංගනාව ඇඹරි කෝ අනේ මම ලොකු පිනක් කළේ නෑ. මං කළේ ඇත්ත කතා කළා. සත්‍ය කතා කිරීම හේතුවෙන් තමයි මං දෙව්ලොව ආවේ. සත්‍ය කතා කිරීම නම් වූ එකම එක දෙය. පින්වත්නි සත්‍ය කතා කරද්දී Tamanට ගොඩාක් පාඩු වෙනවා. පාඩුව ඉවසගෙන හීන වූ දෙයක්, ලාමක දෙයක් අතහැරලා උතුම් දෙයක් බලාපොරොත්තු වෙන කෙනා මේ සත්‍ය රකින්න. බොරුව අතහරින්න. හීනේ වූ දෙයට ගරහලා, හීන වූ ලාභයට ගරහලා උතුම් සැපයක් බලාපොරොත්තු වෙන කෙනා මේ උතුම් ගුණය පුරුදු කරගන්න. අනාගතයේ බොහෝ යහපත පිණිස මේ උතුම් ලාභය රකින්න. ඒ තමයි බොරුවෙන් වැළකින්න සත්‍ය රකින්න. සත්‍යවාදී බව නම් වූ එකම එක දේ යමෙක් පුරුදු කළොත් එයාට ඒකාන්තයෙන් යහපත සැලසෙනවා. සමහර මේ ජීවිතේ නිന്ദා පහසත් වෙයි. මේ ජීවිතේ ගොඩාක් අලාභ වෙයි. ගොඩාක් දුක් විඳින්නටත් වෙයි. හැබැයි ඔබ එකක් රකින්න. ඒ තමයි ජීවිතය වෙනස් කරන සත්‍යවාදී බව නම් වූ උත්තම ගුණය. ඒ ඇත්ත කතා කිරීම, සත්‍ය කතා කිරීම ඔබ පුරුදු කළොත් ඔබට නොගිය දිශාවට ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ඔබට නොගිය දිශාවට සංසාරේ අපි ඕන තරම් බොරු කියලා තියෙනවා. සංසාරේ අපි බොරු අපුරලා තියෙනවා. මේ ජීවිතේ අපිට සිතක් හරි උපද්ද ගන්න පුළුවන් වුණොත් අනේ මම බොරු කියන්නේ නැහැ කියලා. සිතක් හරි උපද්ද ගන්න පුළුවන් වුණොත් මේ ආරි ශාසනේ, මේ බුද්ධ ශාසනයේ සිතක් හරි පිටුව ගන්නට ඒ බොරුව ගැන ලැජ්ජ බය හරි උපද්ද ගත්තොත් ඔබට ඒක බොහෝ උපකාරයි. ඒ නිසා පින්වත්නි ඔබ අප සියලු දෙනාට ජීවිත වෙනස් කරගන්න ධර්මයෙන් පුරව ගන්නට නම් මේ එකම එක ගුණයවත් රැක ගන්නට. ඒ එකම එක ගුණය තමයි සත්‍යවාදී බව. බොරු කියන මිනිසයාට කරන්න බැරි පාපයක් නැහැ. ඒ මිනිසයාගේ ජීවිත හිස් වෙලා යන ඔබ මොනවා තිබ්බත් යාන වාහන මොනවා තිබ්බත් ජීවිත හිස් වෙලා යාවි. ඒ නිසා ඔබ අප සියලු දෙනාට ජීවිතයට සොඳුරු ගුණ ඇති කරගෙන සත්‍යවාදී බව ජීවිතයට පුරුදු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ සොඳුරු පින උපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේදී ජීවිතය වෙනස් කරන බණපදයක් දහම් දේශනාවට සදැහැති දායකත්වයේ දරන්නේ කෑගල්ල තටාක පාරේ පදිංචිව සිට මියගිය කෑගලු බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු ජේ.එම්. චන්ද්‍රා ප්‍රේමරත්න මෑණියන්ට මහත්මියට පින් දෙන්න සිරිල් ප්‍රේමරත්න ස්වාමි පුරුෂයා, රවින්ද්‍ර ප්‍රේමරත්න, වෛද්‍ය පාලිත ප්‍රේමරත්න, ලීලානි ගුණසේකර යන දුවා දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා මේ සඳහා සම්බන්ධ වුණේ. ඉතින් රැස්කල සීල පින් අනුමෝදන් වේවා දෙවියෝ. දෙවියෝ මේ පින් බලෙන් සැපයටපත් වේවා. වහ වහ සසරින් මිදෙන්න මේ පින් උපකාර කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කලා වූ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. අපේ පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට ගුරු දෙවිඳු නිදුක් නිරෝග සුව ලබත්වා, දීර්ඝායුෂ ලබත්වා. ගුරු දෙවිඳුන්ට මේ ගෞතම සසුනේ උතුම් ධර්ම අවබෝධයට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මහමෙවුනාවේ මහ සංඝරුවනට අනගාരികා මෑණියන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. සියලු සංඝරුවනට සුවසේ දහම් මගටම මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම
විශේෂයෙන් මිය පරලෝකයේ කෑගල්ල තටාක පාරේ පදිංචි සිට මීට වසරකට පෙර මිය ගිය කෑගලු බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු ජේ.එම්. චන්ද්‍රා ප්‍රේමරත්න මහත්මියට ගුරු මෑණියන්ට පින් අනුමෝදන් වේවා පරලොව සැපවත් වේවා. ඒ පින්වත් මෑණියන්ට වහවහා සසර දුකින් නිදහස් වෙන්නට මේ පින් උපකාර වේවා. ඒ ගුරු මෑණියන් ඇතුළු සසර අනන්ත සසරේ මිය ගිය සකල ඥාතීන් මේ පින් අනුමෝදන්ව වහවහා සසර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් සිරිල් ප්‍රේමරත්න ස්වාමි පුරුෂයා, ඒ වගේම රවින්ද්‍ර ප්‍රේමරත්න, වෛද්‍ය පාලිත ප්‍රේමරත්න, ලීලානි ගුණසේකර යන දුවා දරුවන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පවුල් වල නිවස්වල සැමට ගුරු දෙගුරු සැමට පින් අනුමෝදන් වේවා. අවසාන වශයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට ධර්මය ඇසූ ඔබට මේ පින් අනුමෝදන් වී මේ ගෞතම සසුනේ උතුම් පිළිසරණ ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තුනුරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.